ධර්මානුශාසනාව. අද රාත්‍රී ධර්මානුශාසනාව සඳහා ගෞරවනීය ආරාධනා ලබන්නේ වරකාපොළ යට්ටෝගොඩ අරියකන්ට වන අරණ බෞද්ධ මධ්‍යස්ථානාධිපති වරකාපොළ විද්‍යා ප්‍රකාශ පිරිවෙනේ නියෝජ්‍ය පරිවෙනාධිපති තැන්පත් රාජකීය පණ්ඩිත බෝපිටියේ සිරි සුමේද ස්වාමින්ද්‍රයන් වහන්සේ. ධර්මදේශනාවේ දායකත්ව බඩල්ගම පරාක්‍රම මාවත පදිංචි රාජසිංහ ලෝලුවාගොඩ මහතා, නිට්ටඹුව කිත්තම්මහර මේවල පදිංචි උපාලි කළුනායක මහතා, කැස්පෑව විලියම් ජයසූරිය මාවතේ පදිංචි TGDR දසනායක මහතා සහ KGP තාරිකා දුල්මිනී මහත්මිය, මාවනැල්ල ගොඩගම වැලිගල්ල පාර පදිංචි BD ජයසිංහ මහත්මයා ඇතුළු එම පවුලේ සිළු දෙනා. සදහැවතුනි, ධර්මාශ්‍රවණයට ප්‍රථමයෙන් අපි පන්සිල් සමාදන් වන්නට දැන් සාදුකාරයක් දී নমස්කාරය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීනි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. රුප්පතිති රූපෝ සද්ධර්මාබිලාසී ගුණගරුක කාරණික පින්වත්නි, මේ හැමදෙනාම දැන් බලාපොරොත්තු වෙන ටික වෙලාවක්
ලෝතුරා තථාගත ශාන්තිනායක අමාමෑණී වූ බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුනා වූ ඒ මිහිරි වූ ශ්‍රී සද්ධර්මයෙන් කොටසක් ශ්‍රවණය කරලා සබ්බදානං ධම්මදානං ජිනාති කියපු හැටියට ලෝකේ දානයන් අතර උතුම්ම දානය වන ධර්ම දානමේ පුණ්‍ය කර්මයේ සිද්ධ කරගන්නටයි මේ කවුරුත් අදහස් කරන්නේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මීට පෙර ධර්ම දේශනාවකදී අපි සිත පිළිබඳව විග්‍රහයක් කරන්නට උත්සාහවන්ත වුණා. අපේ සමහර පින්වතුන් ඒ කාරණාවන් ශ්‍රවණය කරන්නට ඇති. කොහොම වුණත් සිත පිළිබඳව අපි බොහෝ ලෙස කරුණු කාරණාවල් ඉගෙන ගන්නට උත්සාහවන්ත වෙනවා වගේම තවත් පැත්තක් තියෙනවා අපිට දැනගත යුතු පැත්තක්. මේ සසර දුකින් නිදහස් වෙන්නට නම් ඒ පැත්ත තමයි මේ ශරීරයේ පිළිබඳවත් රූප ක්‍රියාකාරීත්වයේ පිළිබඳවත් අපි දැනගත යුතු වෙනවා. මොකද අපි දන්නවනේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලයි උන්වහන්සේ පැහැදිලි කොට වදාළේ. ඉතින් මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා කියන මේ පංච උපාදානස්කන්ධයම අපිට දුකක් කියලා කියන එකයි උන්වහන්සේ පැහැදිලි කොට වදාළේ. ඉතින් ඒ නිසා චිත්ත විග්‍රහය වගේ මේ සිතත් එක්කම සිතට සම්බන්ධ වෙලා ක්‍රියාත්මක වෙන තත්වයක් තමයි අපේ ශරීරය කියලා කියන්නේ. මොකද බුදුදහමට අනුව පින්වත්නි දැන් ලෝකේ සමහර උදවිය නම් භෞතිකවාදයක් ප්‍රකාශ කරනවා. ඒ අය මුල් තැනකට දෙන්නේ ශරීරය සම්බන්ධව. ශරීරයට තමයි මුල් තැනක් දෙන්නේ. එතකොට මේ මානසික ක්‍රියාකාරීත්වයත් ශරීරයේ නිසා හටගන්න දෙයක් මිසක් වෙනත් දෙයක් නොවන බව එතෙන්දී භෞතිකවාදීන් ප්‍රකාශ කරනවා. මුල් තැනක් දෙන්නේ මේ ශරීරය කියලා කියන කොටසට. එවැගේම තමයි තවත් සමහර උදවිය විඥානවාදයක් ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ සිතට විතරක් මුල් තැනක් දීලා. නමුත් පින්වත්නි බුදුහාමුදුරුවන්ගේ දේශනාව අනුව මේ කයයි සිතයි කියලා කියන දෙකම සිතයි කයයි දෙකම අන්‍යෝන්‍යව එකට සම්බන්ධතාවයකින් යුක්තව ක්‍රියාත්මක වෙන්නේ. අපි දන්නවනේ නල කලාප සූත්‍රයේදී පැහැදිලි කරලා තියෙනවා මේ විඥානය සහ නාම රූප කියලා කියන දෙක හරියට එකට හේතු කරලා තියෙන බටමිටි දෙකක් වගේ කියලා. දැන් එක බටමිටියක් අයින් කරොත් මොකද වෙන්නේ? අනිත් බටමිටියට පවතින්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ දෙකේ ක්‍රියාකාරීත්වයේ දිගින් දිගට පවතින්නේ ඒ දෙක එකට සම්බන්ධ වෙලා තියෙන තාක් කල්. ඉතින් ඒ නිසා අපේ මේ මානසික ක්‍රියාකාරීත්වය කායික ක්‍රියාකාරීත්වයටත් කායික ක්‍රියාකාරීත්වය මානසික ක්‍රියාකාරීත්වයටත් බලපානවා. ඉතින් ඒ නිසා අපි මේ දෙපැත්ත පිළිබඳවම සම්බන්ධතාවයක් තමයි බුදුහාමුදුරුවන්ගේ දේශනාව තුළින් පැහැදිලි කරන්නේ. අපි දන්නවනේ කය ලෙඩ වුණොත් මනසත් ලෙඩ වෙනවා. මනස ලෙඩ වුණොත් කයත් ලෙඩ වෙනවා. ඒ වගේ තත්වයක් තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා චිත්ත ක්‍රියාකාරීත්වය ගැන කල්පනා කරනවා වගේම මේ රූපවල ක්‍රියාකාරීත්වය නැත්නම් මේ ශරීරය කියලා කියන අපිට ඇහැට පේන්න තියෙන පින්වත්නි මේ රූපය කියලා කියන එක සකස් වෙලා තියෙන්නේ රූප කියලා කොටස් එකට එකතු වෙලා. එතකොට අන්න ඒ කොටස් වල තත්වයන් පවා අපි යථාභූත ඥාණයෙන් දකින්නට ඕන විදර්ශනා නුවණින් යුක්තව. එතකොට තමයි අපිට මේ කෙරෙහි ඇලීම අයින් කරලා දාලා අපේ නිවන් සාක්ෂාත් කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒ නිසා හැම පැත්තක් පිළිබඳවම අවබෝධයක් ඇති කරගත යුතු වෙනවා. ඒ නිසා අපි බෞද්ධයෝ හැටියට මේ හැමදෙනාගේම ඒකායන බලාපොරොත්තුව කවදා හරි නිවන් දකින්නවා කියලා කියන එකනේ. ඒ නිසා නිවන් අවබෝධයේ පිණිස වැදගත් වෙන විදිහට විදර්ශනා භාවනාව කරන කෙනෙකුට මේ යථාභූත ඥාණයෙන් මේ ශාරීරික යථා තත්ත්වයේ දකින්නට ශාරීරිය කොහොමද සකස් වෙලා තියෙන්නේ කියලා කියන කාරණාව පිළිබඳව ටිකක් පැහැදිලි අවබෝධයක් ඇති කරගන්නටයි මේ දේශනාව අපි දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. එතකොට මම මුලින් පැහැදිලි කරා පින්වත්නි රුප්පතීති රූපෝ කියලා. ඒ කියන්නේ යම් කිසි දෙයක් රුප්පණයට භාජනය වෙනවා නම් ඒවට කියන්නේ රූප කියලා. මෙන්න මේ විදිහට පින්වත්නි මේ රුප්පණය කියලා කියන ක්‍රියාකාරීත්වයට රුප්පණය කියලා කියන්නේ පින්වත්නි සීතල සහ උණුසුම නිසා වෙනස් වෙන. පොඩ්ඩක් කවුරුත් හොඳට මේ දේශනාව කෙරෙහි යොමු වෙච්ච හිතක් හදා ගන්නටම අවශ්‍යයි. ටිකක් ගැඹුරුයි මේ දේශනාව. මොකද අභිධර්ම කොටස් සම්බන්ධ කරගෙන තමයි අපි මේ කරුණු කාරණාවල් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. අත්‍යවශ්‍යම දෙයක්. ඒ නිසා
හොඳට මේ දේශනාව කෙරෙහි යොමු වෙච්ච හිතක් හදාගන්නට ඕන. ඉතින් එතකොට රුප්පණය කියලා කියන්නේ පින්වත්නි සීතල සහ උණුසුම නිසා වෙනස් වෙන කියලා කියන එකයි. දැන් අපි දන්නවා මේ ලෝකේ අපිට ඇහැට පේන්න තියෙන පේන්න නැති මේ සියලුම දේවල් සීතලයි උණුසුමයි නිසා වෙනස් වෙනවා. එම වෙනස් නොවන දේවල් කිසිවක් අපිට කියන්න පුළුවන් කමක් නැහැ තියෙනවා කියලා. සීතල සහ උණුසුම නිසා වෙනස් වෙනවා මේ හැම දෙයක්ම. එතකොට මේ අපිට ඇහැට පේන්න තියෙන පේන්න නැති මේ සීතල සහ උණුසුම නිසා වෙනස් වෙන මේ දේවල් වලට කියන නම තමයි රූප කියලා කියන්නේ. සීතෝෂ්ණාදී නිසා යම් කිසි දෙයක් වෙනස් වීම වලට භාජනය වෙනවා නම් ඒ දේවල් වලට කියනවා රූප කියලා. එතකොට පින්වත්නි අපිට මේ ඇහැට පේන්න තියෙන රූප විතරක් නෙවෙයි මේ කියන්නේ. අපි දැන් රූප කියලා කියන්නේ අපිට ඇහැට පේන රූපනේ. නමුත් මෙතෙන්දී මේ සියලුම දේවල් හටගෙන තියෙන්නේ මේ රූප කියලා කියන කොටස් වලින්. භෞතික දේවල් සියල්ලක්ම හටගෙන තියෙන්නේ රූපේ කියලා කියන දෙයින් කියන එකයි උන්වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේක තවත් පැහැදිලි කරොත් එහෙම දැන් අපි දන්නවා දැන් විද්‍යාඥයෝ නම් අපේ මේ ශරීරයේ ස්වභාවය පිළිබඳව මිනිසා කියලා කියන කෙනා හැදිච්ච ආකාරය ගැන කිව්වොත් මේ මිනිසා කොටස් වලට බෙදාගෙන ගියාට පස්සේ අපි දන්නවා දැන් මිනිසා කියලා කියන කෙනා හැදිලා තියෙන්නේ අවයව පද්ධති එකතු වෙලා. ආහාර ජීර්ණ පද්ධතිය, ස්නායු පද්ධතිය, පේශි පද්ධතිය, ඒ විදිහට රුධිර සංසරණ පද්ධතිය, මේ වගේ පද්ධති එකතු වෙලා තමයි මිනිසා කියලා කෙනා නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට පද්ධති නිර්මාණය වෙලා තියෙන්නේ අවයව එකට එකතු වෙලා. ආහාර ජීර්ණ පද්ධතිය ගත්තොත් ඒකේ ආමාශය තියෙනවා, බඩවැල් තියෙනවා, ගලනාලය තියෙනවා. ඒ වගේ විවිධ විදිහට විවිධ අවයව එකට එකතු වෙලා තමයි මේ ආහාර ජීර්ණ පද්ධතිය කියලා කෙනක නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට අවයව හටගෙන තියෙන්නේ පින්වත්නි පේශි එකට එකතු වෙලා. පේශි කියලා කියන ඒවා එකට එකතු වෙලා කියලා කියන එකයි විද්‍යාඥයෝ කියන්නේ. එතකොට පේශි හටගෙන තියෙන්නේ පටක එකට එකතු වෙලා. පටක හටගෙන තියෙන්නේ සෛලයකට එකතු වෙලා. සෛල හටගෙන තියෙන්නේ සංයෝගයකට එකතු වෙලා. සංයෝග හැදිලා තියෙන්නේ අණු එකට එකතු වෙලා. අණු හැදිලා තියෙන්නේ මූලද්‍රව්‍යයකට එකතු වෙලා. මූලද්‍රව්‍ය හැදිලා තියෙන්නේ පරමාණු එකට එකතු වෙලා. එතකොට පරමාණු හැදිලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන ආදී වශයෙන් ඒ දේවල් එකට එකතු වෙලා කියලා කියන එක විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා. එතනින් එහාට විද්‍යාඥයන්ගේ පරීක්ෂණය තුලින් මේ ශරීරයේ කොටස් වලට බෙදාගෙන ගිහිල්ලා නැහැ. නමුත් පින්වත්නි බුදුහාමුදුරුවන්ගේ දේශනාව තුල මේ පරමාණුවක් කියලා කියන එකත් තුල මේ රූප කියලා කියන කොටස් කෝටි ගාණක් තියෙනවා කියලා කියන එක උන්වහන්සේ පැහැදිලි කොට වදාලා. එතකොට මේ ලෝකේ තියෙන මේ සියලු කොටස් අපි මේ ශරීරය ගැන විතරක් නෙමෙයි මේ භෞතික ලෝකේ තියෙන සියලුම දේවල් විද්‍යාඥයන්ගේ පැත්තෙන් ගත්තොත් පරමාණු වලින් තමයි සකස් වෙලා තියෙන්නේ. පරමාණු හැදිලා තියෙන්නේ ඒවත් තව ටිකක් බෙදලා තියෙනවා ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන ආදී වශයෙන්. එතනින් එහාට ඒ අයට කතා කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් ඊට එහා පැත්තේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරට වදාලා මේ පරමාණුවක් තුල කෝටි ගාණක් මේ රූප කියලා කියන ඒකකයක් පවතින බව. අන්න එතකොට අපේ මේ ශරීරයේ සකස් වෙලා තියෙන මෙන්න මේ රූප කියලා කියන නැත්නම් මේ ලෝකේ සියලුම දේවල් අපි ඉතින් බාහිර ලෝකයේ පිළිබඳව අවබෝධයක් ඇති කරගත යුතු වෙන්නේ නැහැ නිවන් මාර්ගයට. බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාලේ යම් කිසි කෙනෙක් ශාරීරික යථා තත්වය මොකක්ද කියලා කියන එක හරියාකාරව දකිනවා නම් ඒක තමයි නිවනට එකම මග කියලා. මොකද ශාරීරික යථා තත්වය දැක්කනම් බාහිර ලෝකෙත් දැක්ක වෙනවා. ඒ නිසා ශරීරයේ සකස් වෙලා තියෙන්නේ කොහොමද කියලායි අපි දකින්නට අවශ්‍ය වෙන්නේ. එතකොට පින්වත්නි මේ ශරීරය බෙදාගෙන ගියාට පස්සේ අවසාන මේ ශරීර කොටස් සකස් වෙලා තියෙන්නේ මේ පුංචි රූප කියලා කියන ඒකකයන් එකතු වීමක් තුල. එතකොට මේ රූප කියලා කියන ඒවා ස්වභාවය තමයි ලක්ෂණය තමයි මම මුලින් කිව්වේ රුප්පතිති රූපෝ. ඒ රූප සියල්ලක්ම සීතල සහ උණුසුම නිසා වෙනස් වෙනවා. ඒ වගේම තමයි පින්වත්නි මේ පින්වතුන් අහලා තියෙනවා අපි මුල් දේශනාවන් වලදී කරලා තියෙනවා සිතේ ක්‍රියාකාරීත්වයේ පිළිබඳව සිතක ආයුෂ පිළිබඳව සිතක් පවතින්නේ පින්වත්නි චිත්තක්ෂණයක කාලයක් විතරයි. ඒ වගේම තමයි පින්වත්නි මේ රූපයක් කියලා කියන එකක් පවතින්නේ චිත්තක්ෂණ 17ක කාල සීමාවක්. එක හිතක ක්‍රියාකාරීත්වයේ පවතින චිත්තක්ෂණයක කාල සීමාවක්
රූපේක ආයුෂ කාලය චිත්තක්ෂණ 17ක කාල සීමාවක්. හැබැයි පින්වත්නි සිතක ආයුෂ කාලය ඇහි පිල්ලමක් ගහලා තව ඇහි පිල්ලමක් ගහන්න ගත වන කාලය කෝටියෙන් බෙදුවොත් ඒ වගේ සුළු කාලයක් තමයි සිතක ආයුෂ කාලය චිත්තක්ෂණයක් කියලා කියන්නේ. ඇහි පිල්ලමක් ගහලා තව ඇහි පිල්ලමක් ගහන්න ගත වන කාලය කෝටියෙන් බෙදුවොත් ඒ කෝටියෙන් එකක් වගේ සුළු කාලයක් තමයි චිත්තක්ෂණයක කාල සීමාව. ඒ කියන්නේ සිතක් පවතින ආයුෂ කාලය. ඉතින් කෝටියකට 17ක් කියන්නේත් එච්චර ලොකු දෙයක් නෙමෙයි. ඒ නිසා මේ ඇහි පිල්ලමක් ගහලා තව ඇහි පිල්ලමක් ගහනකොට රූපත් කෝටි ගාණක් ඉපදිලා පැවතිලා නැති වෙලා යනවා. එහෙමනම් පින්වත් මේ අපි ගාව තියෙන්නේ රූප එකක් නෙමෙයි රූප පරම්පරාවක් තියෙන්නේ. අර සිත් එකක් නෙමෙයි චිත්ත පරම්පරාවක් කිව්වා වගේ රූපත් තියෙන එකක් නෙමෙයි රූප පරම්පරාවක් තියෙන. එක රූපයක් තිබ්බනම් පින්වත්නි අපේ රූපේ හැමදාම වෙනස් වෙන්න විදිහක් නැහැ. එහෙනම් අපේ පුංචි ලදරු කාලේ තිබිච්ච රූපේම තමයි ළමා කාලේ තියෙන්නත් ඕනේ, තරුණ කාලේ තියෙන්නත් ඕනේ, මැදි වයසේ තියෙන්නත් ඕනේ, වයසට ගියාම තියෙන්නත් ඕනේ. නමුත් එහෙම තත්වයක් නෙමෙයි මේ රූපය කියලා කියන එක පින්වත්නි. රූප පරම්පරාවක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. එක රූප කාණ්ඩයක් චිත්තක්ෂණ 17ක කාල සීමාවක් පැවතුනාට පස්සේ ඒ රූප කාණ්ඩේ ඉපදිලා පැවතිලා නැති වෙලා ගිය ගමම්ම උපචය, සන්තති, ජරතා, අනිච්චතා කියලා කියන අවස්ථා 4ක් පසු කරනවා. ඉපදෙනවා, පවතිනවා, ජරාවටපත් වෙනවා, විනාශස්ස භාවයටපත් වෙනවා. අන්න ඒ විදිහට මේ රූපයක ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනවා. එතකොට චිත්තක්ෂණ 17ක් තුලදී ඒ තත්වයන් වලටපත් වෙලා ඉවරයි. හැබැයි පරම්පරාවක් තමයි දිගට යන්නේ. එක රූප කොටසක් ඉපදිලා පැවතිලා නැති වෙලා ගියාට පස්සේ තව රූප කොටසක් හට ගැනීම සිද්ධ වෙනවා. එහෙම කිව්වහම පින්වත්නි සමහර කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන්කම තියෙනවා. ඇයි එහෙනම් අපි එන්න ලොකු වෙන්නේ? දැන් අපි ගහක කොළයක් ගත්තත් ටික ටික ලොකු වෙගෙන එන්නේ. එක රූප පරම්පරාවක් ඉපදිලා පැවතිලා නැති වෙලා යනකොට තව රූපයක් හට ගන්නවා නම් එහෙනම් එහෙම එකක් නිසා තව එකක් හට ගන්නවා නම් ලොකු වෙන්න පුළුවන්කම නැහැ. දැන් සිත ගත්තනම් එක සිතක් ඉපදිලා පැවතිලා නැති වෙලා ගියාම ඒකේ හේතුවක් හැරෙට තව එක සිතක් නේ හටගන්නේ. නමුත් පින්වත්නි මෙතෙන්දි වෙන්නේ අර සිතත් නම් එක සිතක් ඉපදිලා පැවතිලා නැති වෙලා ගියාම තව එක හිතයි හටගන්නේ. නමුත් රූපය හැම නෙමෙයි. එක රූපයක් ඉපදිලා පැවතිලා නැති වෙලා ගියාට පස්සේ තව රූප ගොඩක් හට ගැනීම සිද්ධ වෙනවා. දැන් අපි දන්නවනේ දැන් මූලික අවස්ථාවේදී අපි යුක්තාණුවේ තත්වය ගත්තොත් අපේ ශරීරයේ මූලිකාරම්භය ගත්තාම යුක්තාණු තත්වයනේ නේද? මව්පියන්ගේ ජන්මාණුවකට එකතු වෙලා සකස් වෙන්නේ යුක්තාණුව කියලා කියන එක. ඒ යුක්තාණුව බෙදීම තුල තමයි මේ රූප කොටස් වඩ වඩාත් වර්ධනය වීමත් තුල තමයි කලලයක් කියලා කියන එකක් හැදෙන්නේ. කලලයේ වර්ධනයක් හැටියට තමයි භ්‍රූණයක් හැදෙන්නේ. එතකොට ඒ විදිහට ඒ භ්‍රූණය තමයි ඊට පස්සේ ලදරුවෙක් හැටියට මෙලොවට බිහි වෙන්නේ. ඒ ලදරුව තමයි ළමෙක් බවට පත් වෙන්නේ. එතකොට මේ රූප පරම්පරාවේ අඛණ්ඩ වර්ධනයක් එතෙන්දි ක්‍රියාත්මක වෙනවා. එක රූපයක් ඉපදිලා පැවතිලා නැති වෙලා ගියාට පස්සේ තව රූප බොහෝමයක් එතන හට ගැනීම සිද්ධ වෙනවා. හැබැයි පින්වත්නි මේ රූපවලට කම්ම චිත්ත ඍතු ආහාර කියලා හේතු තියෙනවා. රූප හටගන්න හේතු තියෙනවා. ඉතින් මේ හේතුවල වෙනස්කම් සිද්ධ වෙනකොට අඩුපාඩුකම් සිද්ධ වෙනකොට මේ රූපවල සන්තතියේ ක්‍රියාකාරීත්වයේ නතර වෙනවා. ඒ නිසා තමයි දැන් කොළයක් වුණත් යම් වර්ධන කාලයක් ඉවරුණාට පස්සේ වර්ධනය එතනින් නතර වෙනවා. එතකොට ඒ විදිහේ තත්වයන් ඇති වෙන්නේ අර අවශ්‍ය වෙන ප්‍රත්‍යයන් නැත්තම් ආහාර ඒ කම්ම චිත්ත ඍතු ආහාර කියලා කියන හේතු නොලැබීම තුල තමයි ඒවැ නතර වීම සිද්ධ වෙන්නේ. එහෙම වුණත් අපේ මේ රූපේ කියලා කියන එක දිගින් දිගටම ක්‍රියාත්මක වෙනවා සන්තතියක් හැටියට අර ආහාර නැත්තම් අර ප්‍රත්‍යයන් ලැබෙන තාක් කල්. එතකොට ඒ විදිහට තමයි මේ රූප ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ. ඒ තුල තමයි අපේ ශරීරය කියලා කියන නිර්මාණය වෙන්නේ. මේ ශරීරය තුල තමයි අපේ එතකොට විඥානයේ ක්‍රියාකාරීත්වයත් සිද්ධ වෙන්නේ. මේ රූපවල ක්‍රියාකාරීත්වයේ තුල තමයි. ඒ කියන්නේ රූපයේ තුල බැසගෙන රූපම් පතිට්ඨං කියලා කියන්නේ. රූපයේ තුල බැසගෙනයි විඥාණය පවතින්නේ. රූපා රම්මණං. රූපේ අරමුණු කරගෙනයි මේ විඥාණය කියලා කියන එක පවතින්නේ.
දැන් අපි කිව්වොත් එහෙම දැන් උදාහරණයක් හැටියට කිව්වොත් එහෙම අපි දැන් ඇඹුල් දෙයක් ගැන කල්පනා කළොත් එහෙම අපිට එකපාරට කටට කෙලවුණා. එතකොට සිතිවිලි මාත්‍රයක් තුල අපේ කටේ මේ කායික වෙනස් වීමක් සිද්ධ කරන්න පුළුවන්කම තියෙනවා. තරහක් ආපු ගමන්ම අපි ආවේගශීලී වෙනවා, අපි ක්‍රියාශීලී තත්වයටපත් වෙනවා, අපේ රුධිර සංසරණ වේගය වැඩි වෙලා, හෘද ස්පන්දන වේගය වැඩි වෙලා නේද? අපි ඒ විදිහට එතකොට බලන්න චිත්ත ක්‍රියාකාරීත්වය අපේ කායික ක්‍රියාකාරීත්වයට බලපානවා. ඒ වගේම තමයි අපි උදාහරණයක් හැරෙට කිව්වොත් දැන් ગેස්ට්‍රයිටිස් වගේ නැත්තම් ඒ විදිහට බඩේ ඇසිඩ් හැදුනට පස්සේ අපිට ඒ තුල එතකොට කායික දුර්වලතාවයක් නේ, කායික ආබාධයක් නේ. නමුත් ඒ තුල අපිට මානසික ආබාධයක් හට ගන්නවා. මනස අපේ ඊට පස්සේ රෝගී තත්වයටපත් වෙනවා. ඉතින් ඒ නිසා මේ කායික තත්වය මනසටත් මානසික තත්වයේ කයටත් බලපානවා. එතකොට භෞතිකවාදේනුත් විඥානවාදේනුත් තොර බුදුදහම තුල මේ දෙකේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය පිළිබඳවයි පැහැදිලි කරන්නට උත්සාහවන්ත වෙන්නේ. එතකොට මේ අපේ ශරීරයේ සකස් වෙලා තියෙන මූලික ඒකක තමයි රූප කියලා කියන්නේ. ඒ රූපවල ස්වභාවය ඒවා සීතල සහ උණුසුම නිසා වෙනස් වෙනවා. හැබැයි පින්වත්නි මේ රූප කියලා කියන ඒවත් පරමාර්ථ ධර්ම තත්වයක්. ඒ කියන්නේ සංස්කාරිකයි. හේතුන් නිසානේ මේවා ඔක්කොම හටගන්නේ. එතකොට හේතුවක් නිසා හටගත්තු දේවල් වලට කියන නම තමයි සංස්කාරික ධර්ම කියලා කියන්නේ. එතකොට හේතුවක් නිසා හටගන්නා වූ සංස්කාරික ධර්මයන්ගේ ස්වභාවය අපි දන්නවනේ. සංස්කාරික කියලා කියන වචනේ සම්බන්ධව ඒක විවිධ ස්ථානවල විවිධ විදිහට විග්‍රහ කරනවා. නමුත් බුදුහාමුදුරුවෝ එක වෙලාවකදී පැහැදිලි කරනවා හේතුන් නිසා හේතු ප්‍රත්‍යයන් නිසා හටගන්නා වූ සියලුම දේවල් වලට කියන නමක් හැටියට මේ සංස්කාර කියලා කියන වචනේ. ඉතින් ඒ නිසානේ අපි මලගදිරකට එහෙම ගියාන් පස්සේ අපි දන්නවා සබ්බේ සංඛාරා අනිච්චාති නේද? ඒ වගේම වය ධම්මා සංඛාර. ඔය වගේ සංඛාර කියලා කියන වචනේ පාවිච්චි කරනවා. ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයන් නිසා හටගත්තා වූ කියලා කියන එකයි. එහෙමනම් මේ රූපය කියලා කියන එකත් හටගන්න හේතුන් නිසා. ඉබේ හටගන්න දේවල් නෙමෙයි. එහෙමනම් මේ මූලික ඒකක වන මේ රූප කියලා කියන ඒවත් සංස්කාරික ධර්ම නම් සංස්කාරික ධර්මයන්ගේ ලක්ෂණ තමයි අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මෙන්න මේ తත්වය අපි විදර්ශනා නුවණින් දකින්නට අවශ්‍ය වෙනවා. මේ මූලික ඒකක වලින් සකස් වෙලා තියෙන අපේ රූප සියල්ලක්ම ඇති වෙනවා නැති වෙනවා. එහෙනම් මේ ශරීරය කියලා කියන එක සැබෑ ලෙස මගේ කියලා අපිට ගන්න පුළුවන්කම නෑ. ඇයි මොහොතින් මොහොත වෙනස් වෙන රූපවල එකතුවක් නිසා තමයි සන්තතියක් තුල තමයි මේ ශරීරය කියලා කියන එක අපි පවතින. අපි ලදරු කාලේ මම කියලා හිතාගෙන හිටියට දැන් ලදරු රූපයක් අපි ගාව නෑ. දැන් ළමා තත්වයටපත් වෙලා නම් ඊට පස්සේ ළමා කාලේ ඉන්න කෙනා තරුණ වයසටපත් වුනහම මධ්‍ය වයසටපත් වුනහම ඒ අවස්ථාවන් වල පවතින රූප කොටාස මුලින් ඒවට සම කරන්න පුළුවන්කම නෑ. හැබැයි පරම්පරාව එකයි. ඒ පරම්පරාව තුල ක්‍රියාත්මක වෙන තත්වයක් තමයි තියෙන්නේ. එක ලදරුවා මම කියලා ගන්නත් බෑ, ළමයා මම කියලා ගන්නත් බෑ, තරුණ කෙනා එහෙම කිසි කෙනෙක් මම කියලා ගන්න පුළුවන්කමක් නැහැ. ගත්තාම දැන් තරුණයෙක් මම කියලා ගත්තු ගමන්ම ඊට පස්සේ ආ මැදි වයසටපත් වෙච්ච ගමන් තරුණ තත්වය එයාගේ පිරිහිලා ගිහලා ඒ තත්වය ආයත වෙන්නේ නැහැ. ඉතින් මේක පින්වත්නි මේ චිත්තක්ෂණ 17න් 17ට වෙනස් වෙනවා. මේ තත්වයේ චිත්තක්ෂණ 17න් 17ට ඇති වෙනවා. අපිට ඒක එකපාරට අර තේරෙන්නේ නැහැ. අපි මේ ජීවත් වෙනකොට මමය මාගේ කියලා හැඟීමෙන් යුක්තව අල්ලාගෙන සිටින නිසා. හැබැයි අපි අවුරුදු 10ක විතර ෆොටෝ දෙකක් කරන් බැලුවොත් එහෙම අපිට එකපාරට පේනවා අපි කොච්චර වෙනස් වෙලාද කියලා. ඉතින් ඒ නිසායි බුදුහාමුදුරුවෝ පැහැදිලි කොට වදාළ පින්වත්නි මේ රූපය කියලා කියන එකත් ස්ථීරව පවතින දෙයක් නෙමෙයි. සමහර උදවිය මේ රූපයට පවා වසඟ වෙනවා, ඇලෙනවා. නමුත් මේ රූප කියලා කියන ඒවා සකස් වෙලා තියෙන්නේ මේ විදියට චිත්තක්ෂණ 17න් 17ට වෙනස් වෙන කොටස් එකට එකතු වෙලා. එතකොට පින්වත්නි අභිධර්මයේ තුල පැහැදිලි කරනවා මේ රූප කියලා කියන ඒව කොටස් 28ක් හැටියට. මේ රූපය කියලා කියන එක ඒ කියන්නේ සීතල සහ උණුසුම නිසා වෙනස් වෙන ඒ දේවල් කොටස් 28ක් හැටියට අභිධර්මයේදී පැහැදිලි කරනවා. ඒ කොටස් 28 කොටස් දෙකකට බෙදනවා. මහා භූත රූප සහ උපාදාය රූප කියලා. මහා භූත රූප සහ උපාදාය රූප කියලා. ඒ කියන්නේ පින්වත්නි අපේ මේ ශරීරයේ විතරක් නෙමේ මේ බාහිර ලෝකෙ සියල්ලක්ම හටගෙන තියෙන ප්‍රධාන රූප කාණ්ඩය තමයි මහා භූත රූප කියලා කියන්නේ. ඒවා ඔක්කොම හතරක්
තියෙනවා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. පඨවි කියලා කියන්නේ දැන් ඒවා හැම එකක්ම පින්වත්නි කියනවා පඨවි ධාතු, ආපෝ ධාතු, වායෝ ධාතු, තේජෝ ධාතු. මෙතන මේ ධාතු කියලා කියන්නේ පින්වත්නි සත්ව පුද්ගල ආත්ම ස්වභාවයෙන් තොරයි කියලා කියන එකයි. එහෙමනම් පඨවි කියලා කියන එක තුල සත්වයක් නැහැ, පුද්ගලයෙක් නැහැ. ආපෝ කියලා කියන එක තුල සත්වයක් නැහැ, පුද්ගලයෙක් නැහැ. වායෝ කියලා කියන එක තුල සත්වයක් නැහැ, පුද්ගලයෙක් නැහැ. තේජෝ කියලා කියන එක තුල සත්වයක් නැහැ, පුද්ගලයෙක් නැහැ. සත්ව පුද්ගල ආත්ම ස්වභාවයෙන් මේ සියල්ලක්ම තොරයි. එතකොට අන්නේ සත්ව පුද්ගල ආත්ම ස්වභාවයෙන් තොර වෙච්ච මේ සතර මහා ධාතුන් තමයි මූලික වශයෙන් මේ ශරීරයන් නැත්තම් මේ භෞතික ලෝකයේ තියෙන දේවල් සියල්ලක්ම හට ගැනීමට හේතු වෙලා තියෙන්නේ. හැබැයි පින්වත්නි හොඳට මතක තියාගත යුතු කාරණාවක් තමයි හැම දෙයකම සම ප්‍රමාණ වලින්ම මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන දේවල් තියෙනවා. දැන් මේසයක් ගත්තනම් මේසය තුල අපිට තද ගතිය දැවුනට මේ මේසය තුල පඨවි ධාතුත් තියෙනවා, ආපෝ ධාතුත් තියෙනවා, වායෝ ධාතුත් තියෙනවා, තේජෝ ධාතුත් තියෙනවා. හැබැයි මේ ධාතු හතරෙන් ක්‍රියාකාරී తত্ত্বය වැඩිපුර සිද්ධ වෙන්නේ මේ මේසයක් ගත්තනම් පඨවි ධාතුව තුල. ඒ නිසා තමයි මේසය කියලා කියන එක තද ගතියෙන් යුක්ත වෙන්නේ. මොකද පඨවි ධාතුව කියලා කියන්නේ පින්වත්නි තද ගතියෙන් යුක්ත බව. යම් කිසි දෙයක් තද ගතියෙන් යුක්ත නම් ඒකට කියනවා පඨවි ධාතුවෙන් යුක්තයි කියලා. ඒ වගේම තමයි යම් කිසි දෙයක් ඇලෙන බැඳෙන ඒ විදිහට ආබන්ධන ශක්තියක් තියෙනවා නම් ඒකට කියනවා ආපෝ ධාතුව කියලා. වැగిරෙන ගතිය, ගලාගෙන යන ගතිය යම් කිසි දෙයක තියෙනවා නම් ඒකට කියනවා ආපෝ ධාතුව. එතකොට දැන් තද ගතිය කියලා කියන එක නම් අපිට ස්පර්ශ කරලා හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. නමුත් මේ ආපෝ ධාතුවේ ලක්ෂණය තමයි වැగిරෙන ගතිය, ගලාගෙන යන ගතිය, ඇලෙන ගතිය, බැඳෙන ගතිය. ඒක අපිට බාහිරින් ස්පර්ශ කරලා හඳුනා ගන්න පුළුවන්කම නැහැ. ආපෝ ධාතුවේ ස්වභාවය අපිට ස්පර්ශ කරලා හඳුනා ගන්න පුළුවන්කමක් නැහැ. නමුත් පඨවි ධාතුව නම් ස්පර්ශ කරලා හඳුනා ගන්න පුළුවන්කම තද ගතිය අපිට දැනෙනවා. දැන් වතුර භාජනයකට උනත් අත දාපුවාම ඒ වතුර වල තද ගතිය අපිට දැනෙන්නේ ඒ වතුර වල තියෙන පඨවි ධාතුව නිසා. හැබැයි ගලාගෙන යන ගතිය, බැඳෙන ගතිය, ඒ ආබන්ධන ගතිය අපිට අතින් ස්පර්ශ කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒක අපි මනසෙන් තේරුම් ගත යුතු තත්වයක්. ආපෝ ධාතුව කියලා කියන එක. ඒ වගේම තමයි වායෝ කියලා කියන්නේ සැලෙන ස්වභාවය, පිම්බෙන ස්වභාවය. තේජෝ කියලා කියන්නේ උණුසුම් ස්වභාවය. එතකොට මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන ප්‍රධාන මහා භූත හතර මූලික වෙලා තමයි මේ සියලුම රූප කොටස් මේ සකස් වෙලා තියෙන්නේ. එතකොට ඒවා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට භාජනය වෙනවා. ත්‍රිලක්ෂණයට භාජනය වෙනවා. එහෙමනම් ඒ එක කොටසක්වත් ස්ථීරව අපිට මම කියලා ගන්න පුළුවන්කම නැහැ. අපි නිරන්තරයෙන් දැන් උදාහරණයක් හැටියට කිව්වහම දැන් අපේ ශරීරයේ ක්‍රියාකාරීත්වයේ සඳහා අවශ්‍ය වෙන පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියලා කියනවා අපි ආහාර මගින් ගන්න. දැන් ආහාර මගින් ගන්නකොට දැන් අපි කබලින්කාර ආහාර හැටියට ගත්තට පස්සේ ඒවා දිරවල ඊට පස්සේ ශරීරයේ තුලට ඒ ඕජස උරාගත්තා කියලා කියන්නේ පඨවි ධාතු කොටස් තමයි ශරීරයට එකතු වෙන්නේ. එතකොට ආහාර බඳුනේ තියෙන්නේ පඨවි ධාතු. අපි ආහාර බඳුන තුල තියෙද්දි සත්වයේ පුද්ගලයෙක් කියලා එකට කියන්නේ නැහැ. නමුත් ශරීරය තුලට ගියාට පස්සේ අපි ශරීරයේ සකස් වුණාට පස්සේ මේ තද ගතියෙන් යුක්ත වන දේවල් ඊට පස්සේ මම මගේ කියලා අපි කතා කරන්න උත්සාහවන්ත වෙනවා. හැබැයි ඒව පවතින්නේ නැහැ. දැන් සමගත්තොත් එහෙම සමයේ තියෙන පඨවි ධාතු කොටස් ටිකෙන් ටික ක්‍රියාකාරී තත්වයටපත් වෙලා විනාශ වෙලා යනකොට මේ සම නිරන්තරයෙන් මතු පිට සම ගැලවි යනවා. මතු පිට සම ගැලවි යනකොට අලුතෙන් සම යටින් ක්‍රියාත්මක වෙනවා. අලුතෙන් සමක් සකස් වීම සිද්ධ වෙනවා. ඒ සම සකස් වෙන්නේ අපි ගන්න ආහාර නිසා. එතකොට බාහිරින් ගන්න පඨවි ධාතු හේතු කරගෙන බාහිරින් ගත්තු ඒවා ශරීරයට ගියාට පස්සේ ශරීරය සකස් වෙන. දැන් අපි උදාහරණයක් කරට කිව්වම අපි දන්නවා දැන් අපේ විටමින් ඌනතාවයන් වගේ දේවල් තිබ්බම අපේ ශරීරයේ විවිධ දුර්වලතාවයන් සිද්ධ වෙන බව අපිට පේනවා මේ ශාරීරික ක්‍රියාකාරීත්වය නේද? ඒ වගේම අපි දන්නවා දැන් ප්‍රෝටීන් එහෙම වැඩි වුණාට පස්සේ එහෙම නැත්නම් තෙල් ಜಾති වැඩිපුර ගත්තාන් පස්සේ ඒ කියන්නේ පඨවි ධාතු ඒ ආකාරයෙන් විවිධ ස්වරූප වලින් අපි ගත්තාට පස්සේ අපේ ශරීරයේ මහත් වීම ආදී දේවල් සිද්ධ වෙනවා. හැබැයි අපි ඒව ගත්තේ නැත්නම් අපි ආහාර නොගෙන හිටියොත් එහෙම අපේ ශරීරයේ කෙට්ටු වීම සිද්ධ
වෙනවා. එතකොට ඒකෙන් අපිට පැහැදිලි වෙනවා බාහිරින් ගන්නා වූ මේ සතර මහා ධාතුන් නිසා තමයි ශරීරයේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ. එතකොට බාහිර තියෙනකොට ඒ කිසි දෙයකට මම මාගේ කියලා කියන්නේ නැහැ. නමුත් ශරීරයේ ඇතුළට ගියාට පස්සේ මම මගේ කියලා කියනවා. ඒව සදාකාලිකව පවතින්නෙත් නැහැ. ඒවා එළියට යනවා. දැන් අපේ කෙස් ටික කපලා දැම්මහම අපි මගේ කෙස් කියලා අල්ලගන්න උත්සාහවන්ත වෙන්නේ නැහැ නේද? අපි කාගෙත් කිරිදත් පුංචි කාලේ තිබ්බා. ඒව ඔක්කොම ගැලවිලා ගියාට පස්සේ අපි ආයේ මගේ කියලා ගන්න උත්සාහවන්ත උනේ නෑ. ඒ වගේම නියපොතු කොච්චර අපි කප අහක දානවද? මේ අපේ ශරීරයේ තුල තියෙද්දි මේවා මගේ කියලා හිතාගෙන ඉන්නවා. නමුත් ඒවා බාහිරට ගියාට පස්සේ හපව මගේ කියලා ගන්න උත්සාහවන්ත වෙන්නේ නෑ. හැබැයි ගන්න ආහාර නිසා නැවත ඒවා සකස් වීම සිද්ධ වෙනවා. ඉතින් වාතයත් ඒ වගේ පින්වත්නි. බාහිර වායුගෝලයේ තියෙන වාතය අපි හුස්ම ගන්නවා කියලා ගන්නවා. ඒවා ශරීරයේ පුරා ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ අනවශ්‍ය විදිහට තියෙන වායු ධාරාවන් අපි අහපව ප්‍රශ්වාසය තුලින් බැහැර කරනතොට වායුගෝලයේ තියෙනකොට මගේ කියලා හිතාගෙන ඉන්නේ නැහැ. නමුත් ශරීරය තුල තියෙනකොට මගේ කියලා අපි ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි ඉතින් ජලයත්. නැත්තම් ආපෝ ධාතුවත් වැగిරෙන ස්වභාවය නේද? ඒවත් අපි දැන් අපිට ජලය අවශ්‍ය වෙනකොට අපි ශරීරය තුලට ගන්නවා. හැබැයි ඉතින් ජලයම කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ආපෝ ධාතුවේ ජලයේ ස්වභාවයක් ආබන්ධන ගතිය කියලා කියන එකයි ආපෝ ධාතුව කියලා කියන්නේ. නමුත් ජලය තුල වැඩිපුර ක්‍රියාකාරී තත්වයක් තියෙනවා කියලා කියන එක නිසා තමයි අපි ජලය උදාහරණයක් හැටියට ගන්න උත්සාහවන්ත වෙන්නේ. ඉතින් කොහොම හරි පින්වත්නි එතකොට මේ බාහිර ජලය කියලා කියන එක තියෙද්දි මම මගේ කියලා හිතන්නේ නැහැ. නමුත් අපේ ශරීරයේ අපි දන්නවා 80%ක් 60ක් විතරම සකස් වෙලා තියෙන ජලයෙන්. එතකොට බාහිරින් ගන්න ජලය නිසා තමයි අපේ ශරීරයේ ඒ විදිහට සකස් වෙලා තියෙන්නේ. නමුත් බාහිර තියෙද්දි මම මගේ කියලා කියන්නේ නැහැ. ශරීරය තුල තියෙද්දි අපි මමයේ මාගේ කියලා හිතාගෙන ඉන්නට උත්සාහවන්ත වෙනවා. ඉතින් ඒ වගේම තමයි තේජෝ ධාතුවත් මේ උණුසුම කියලා කියන එක නිරන්තරයෙන් අවශ්‍ය ප්‍රමාණයට පවත්වා ගන්නට අපි උත්සාහවන්ත වෙනවා. දැන් අපි දන්නවනේ යම්කිසි අවස්ථාවන්හිදී දැන් සීතලක් ඇති වෙච්ච වෙලාවකදී පරිසරයේ සීතල තත්වයක් තියෙනවා නම් එහෙම ඒ කියන්නේ තේජෝ ධාතුව අඩු වෙලා නම් එතෙන්දි මොකද වෙන්නේ? අපේ ශරීරය වෙවුලන්න පටන් ගන්නවා. එතකොට පේශි අතර ගැටීම් සිද්ධ වෙනවා. ඒ තුල වැඩි අපේ ශරීරය තුල උෂ්ණත්වය නිපදවන්න උත්සාහවන්ත වෙනවා. ඒ වගේම තමයි අපේ රෝම කෙලින් වෙනවා. කෙලින් වුණාට පස්සේ අපේ ශරීරයේ වටා තියෙන වායු ස්තරයේ ඝනකම වැඩි වෙනවා. ඒ නිසා ශරීරය හරහා වාතය මේ උෂ්ණත්වය එළියට යන එක වළක්වනවා. ඉතින් ඒ නිසා ඒ විදිහට මේ උෂ්ණත්ව යාමනයක් අවශ්‍ය විදිහට ශරීරය තුල උෂ්ණත්වයක් පවත්වා ගන්නටත් අපි වෙරදරනවා. ඒකට බාහිර වායුගෝලයේ බාහිර තියෙන උෂ්ණත්වය මම මගේ කියලා කියන්නේ නැහැ. නමුත් ශරීරය තුල ක්‍රියාත්මක වෙනකොට ඒක මගේ කියලා හිතාගෙන ඉන්නවා. එනම් ප්‍රධාන වශයෙන් ගත්තාම පින්වත්නි බලන්න මේ ශරීරයේ සකස් වෙලා තියෙන මේ රූපය මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ප්‍රධාන මේ මහා භූත රූප හතර එකතුවක්. ඒ හතර තමයි මේ ශරීරය තුල තියෙන්නේ. ඒ හතර එතකොට සකස් උනේ බාහිරින් ගත්තු දේවල් නිසා මේවා චක්‍ර. එතකොට බාහිර තියෙනවා ඊට පස්සේ ශරීරයේ තියෙනවා ආයව බාහිරට යනවා. ආය බාහිර තියෙනවා ශරීරයට එනවා ආය බාහිරට යනවා. ඒතර චක්‍රාකාරව ක්‍රියාත්මක වෙනවා. ශරීරයේ තුල තියෙද්දී අපි මම කියලා මගේ කියලා හිතාගෙන ඉන්නවා. නමුත් ඒවා මම කියලා ගන්න පුළුවන්කම නැහැ. හැම දෙයක්ම ධාතු මාත්‍රයක් විතරයි. සත්ව පුද්ගල ආත්ම ස්වභාවයෙන් තොරයි. මෙන්න මේ කාරණාවන් පින්වත්නි අපි හොඳට තේරුම් ගත්තොත් මේ ශරීරයේ කෙරෙහි තියෙන ඇල්ම පවා අපට දුරු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒවා එතකොට මේ පින්වතුන් සුතමේ ඥාණයෙන් අහගත්තා වගේම ඊට පස්සේ මේක චින්තාමේ ඥාණයෙන් හිතන්න ඕනේ. මේ කියපු කාරණාවන් හිතලා අවබෝධ කරගන්න උත්සාහවන්ත වෙනවා වගේම භාවනාවට ගිහිල්ලා භාවනාවේ ඥාණයෙන් මේක දකින්නට අවශ්‍ය වෙනවා. එහෙම දැක්කන් පස්සේ තමයි අපිට ඒක නිවැරදි විදිහටම අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ තුලින් තමයි මේ කෙරෙහි තියෙන ඇල්ම දුරු කරගන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයේ පින්වත්නි ප්‍රධාන වශයෙන් මේ ශරීරය තුල ක්‍රියාත්මක වෙනවා. රූප 28න් ප්‍රධාන 4. දැන් මේක අපිට භාවනාවක් සඳහා යොදන්න පුළුවන්. දැන් ධාතු මනසිකාරය කියලා වෙනමත් භාවනා කටයුතු කරනවා. ඒ පිළිබඳව මේ වෙලාවේ කියන්න බලාපොරොත්තු වෙන්න. දැන් උදාහරණයක් ඇරලා අපිට ලෙහෙසි භාවනාවක් තමයි පින්වත්නි සක්මන් භාවනාව. දැන් සක්මන් භාවනාව කරනකොට පින්වත්නි කෙනෙකුට මේ පහසුවෙන්ම කරන්න පුළුවන් භාවනාවක්. හොඳට හිත තැම්පත් වෙනවා මේ සක්මන් භාවනාව කරනකොට. ඒකෙන් යථා තත්ත්වයක් පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ පින්වත්නි දැන් අපි ඉස්සෙල්ලාම සක්මන් භාවනාව කරන්න හුරු වෙන්න ඕනේ වම දකුණ කියලා. ඉස්සෙල්ලාම වම දකුණ කියලා සක්මන් කරනවා. ඒක ටිකක් පුරුදු වුණාට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා
ඊට පස්සේ ඔසවමි තබමි කියලා හිතන්න. වම් කකුල ඔසවනකොට ඔසවමි කියලා හිතනවා. දකුණු ඊට පස්සේ ආපහු තියෙනකොට තබමි. ආයේ දකුණු කකුල ඔසවනකොට ඔසවමි තියෙනකොට තබමි. එතකොට අර වම දකුණ කියන එක ටිකක් පුරුදු වුණාට පස්සේ පුළුවන්කම තියෙනවා ඔසවමි තබමි කියලා සක්මන් කරන්න. ඊට පස්සේ පුළුවන්කම තියෙනවා තවත් ටිකක් හොඳට හිත දියුණු තත්ත්වයට පත් වෙනකොට එහෙම කරලා ටික කාලයක් කරාට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා මේ එකපාරටම කරන්න පුළුවන්කමක් නැහැ. එහෙම කරන්න ගියොත් ඇදගෙන වැටෙන්න පුළුවන්. එකපාරට වම දකුණ සක්මන කරන්න නැතුව ඔසවමි තබමි කරන්න ගියොත් එහෙම අපේ හිත පිට යන නිසා අපිව වැටෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් පුරුදු වෙනවා නම් ඉස්සරළම වම දකුණ කියලා සක්මන් කරනවා. වම දකුණ කියලා සක්මන් කරලා ඊට පස්සේ ටිකක් හොඳට හිත තැම්පත් වෙන බව Tamanට දැනුණාට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා ඔසවමි තබමි කියලා හිතන්න. ඊට පස්සේ ඔසවමි තබමි කියන එකත් තුලත් හොඳට හිත තැම්පත් වෙන බව දැනෙනකොට අපිට පුළුවන්කම තියෙනවා තවත් සියුම් ලෙස ඒ தત્ත්වය ගැන හිතන්න ඔසවමි යවමි තබමි. ඔසවමි යවමි තබමි. ඒ වගේම ඒකත් තවත් අපිට පුළුල් ලෙස දකිනකොට අපිට පුළුවන්කම තියෙනවා ඔසවමි යවමි පහත් කරමි තබමි. ඔසවමි යවමි පහත් කරමි තබමි. ඊටත් වඩා අපිට ඉස්සරහට ගියොත් එම් පුළුවන් ඔසවමි යවමි පහත් කරමි තබමි තද කරමි. තබමි තද කරමි. එතකොට පින්වත්නි මම මේ කියන්න හදුවේ අර මුලින් ධාතු වලට සම්බන්ධ කරොත් මේක දැන් එසවීමේ කියන ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ පින්වත්නි තේජෝ සහ වායෝ ධාතු වල ක්‍රියාකාරීත්වය නිසා. තේජෝ සහ වායෝ කියලා කියන ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය නිසා තමයි මේ එසවීම කියලා කියන එක සිද්ධ වෙන්නේ. එතකොට ඊළඟට පහත් කිරීම ගැන කතා කරොත් පහත් වෙන්නේ පඨවි සහ ආපෝ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය නිසා. එතකොට මුලින් එසවීම කියලා කියන එක තුල තියෙන තේජෝ සහ වායෝ ධාතු නෙමෙයි ඊළඟට පහත් කරනකොට තියෙන්නේ. එහෙමනම් තේජෝ සහ වායෝ ධාතු එසවීමේ ක්‍රියාව මම කියලා හිතුවොත් එහෙම අහපව ආය පහත් කරනකොට තියෙන්නේ මම කියලා ගත්තු දේවල් නෙමෙයි. ඒ විදිහට මේක අපි ගැඹුරින් විශ්ලේෂණය කරමින් අපි දකින්න උත්සාහවන්ත වෙනකොට අපිට පේනවා මේ රූප කොටස් මොහොතින් මොහොත ඇති වෙනවා නැති වෙනවා කියලා. මේවා එකක්වත් සදාකාලිකව පවතින්නේ නැහැ. මේවා මොහොතින් මොහොත ඇති වෙන්න නැති වෙන පරම්පරාවක් විතරයි කියලා කියන එක අපිට මේක තුලින්ම. එතකොට සක්මන තුලින්ම අපිට මේ යථාභූත ඥානයේ මේ ක්‍රියාකාරීත්වය දකින්න පුළුවන්කම තියෙනවා. පින්වත්නි මම මේ උදාහරණයක් විතරයි මේ සක්මන් භාවනාව අරගෙන මම කිව්වේ. ඉතින් ඒ නිසා පින්වත්නි එතකොට මේ රූප කොටස් වල ක්‍රියාකාරීත්වයේ දකින්නකොට අපිට පුළුවන්කම තියෙනවා මේ ශාරීරික යථා තත්ත්වය මොකක්ද කියලා කියන එක හරියාකාරයෙන් තහවුරු කර ගන්නට. එතකොට මූලික වශයෙන්ම මේ ශරීරයේ රූප කොටස් සකස් වෙලා තියෙන්නේ මහා භූත රූප හතර මූලික කරගෙන. ඒවා තමයි පඨවි, ආපෝ, තේජෝ, වායෝ. මේ හතරේ ක්‍රියාකාරීත්වය තුල තමයි අපේ මේ ශරීරේ නැත්තම් මේ ලෝකේ සියලුම දේවල් වල සකස් වීම සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට පින්වත්නි තවත් පුංචි උදාහරණයක් කිව්වොත් එහෙම මේ සම්බන්ධව මේ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය ගැන පොඩ්ඩක් අපිට දැනගන්නට දැන් අපි දන්නවා මම කියවනේ සිතත් මේකට සම්බන්ධයි කියලා. සිතේ ක්‍රියාකාරීත්වයත් මේකට සම්බන්ධයි. දැන් උදාහරණයක් හැටියට කිව්වොත් පින්වත්නි අපි වචන ශබ්ද කරනකොට දැන් අපි හිතෙන් හිතන දේවල් මේ වචන හැටියට පිට වෙන්නේ නේද? හිතෙන් හිතන දේවල් තමයි වචන හැටියට පිට වෙන්නේ. කොහොමද මේ වචනයක් කියලා කියන එක පිට වෙන්නේ? පින්වත්නි නම් අපි උදාහරණයක් හැටියට කිව්වොත් පයන්න. ප කියලා කියන શબ્දය ගැන කිව්වොත් එහෙම මේ ප කියන શબ્දය පිට වෙන්නට නම් ප කියන එක හිතෙන් හිතන්න ඕනේ. මේක ඉතින් අර චිත්ත ක්‍රියාකාරීත්වයේ වේගවත් පින්වත්නි. ඒ නිසා අපිට එකපාරට මේක දැනෙන්නේ නැහැ. නමුත් ප කියන සිතිවිලි ප શબ્දයට අදාළ චිත්ත ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙන්නට ඕනේ. ඒ වගේම තමයි පින්වත්නි මේ චිත්ත ක්‍රියාකාරීත්වයේ හේතු කරගෙන මේ මහා භූත රූප ඇසුරු කරගෙනම පවතිනවා පින්වත්නි උපාදාය රූප කියලා කොටසකුත් මේ උපාදාය රූප වලින් එක වර්ගයක් තමයි කාය විඤ්ඤාති කියලා කියන්නේ. කාය විඤ්ඤාති රූපය. උපාදාය රූප වලින් එක කොටසක් තමයි කාය විඤ්ඤාති රූපය කියලා කියන්නේ. එතකොට අර සිතේ චිත්ත ක්‍රියාකාරීත්වයේ තුල ප ශබ්දයේ සම්බන්ධව සිතවිලි සිත් ක්‍රියාත්මක වෙනකොට කාය විඤ්ඤාති රූපේට දැනුම් දීම සිද්ධ වෙනවා සිතෙන්. ඒ කියන්නේ රූපේට ශරීරයට දැනුම් දෙනවා හිතෙන්. මේ කාය ඒ ශරීරයට දැනුම් දෙන්නේ කාය විඤ්ඤාති රූපය හරහා. ඒ කියන්නේ සුක්ඛානම වගේ. ඒ කියන්නේ මේකේ සිතේ ක්‍රියාකාරීත්වයේ ශරීරයට සම්බන්ධ කරලා තියෙන්නේ කාය විඤ්ඤාති රූපේ
මගින්. ඒක රූප කොටසක්. ඒකත් අර සතර මහා ධාතුන් වගේම සීතල සහ උණුසුම නිසා වෙනස් වෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයට භාජනය වන මේ රූප කියලා කියන කොටසක් කාය විඤ්ඤාති. එතකොට අර මානසික ක්‍රියාකාරීත්වයේ සම්බන්ධ කරලා තියෙන රූප කොටස තමයි කාය විඤ්ඤාති රූපයක්. තව වචී විඤ්ඤාති රූපය කියලා තියෙනවා. එතකොට කාය විඤ්ඤාති රූපයට දැනුම් දුන්නාට පස්සේ මේ පණිවිඩය පින්වත් ඊට පස්සේ මොකද වෙන්නේ? මේ කාය විඤ්ඤාති රූපේ ක්‍රියාකාරීත්වය තුල මේ දැන් අපි දන්නවා පයන්න කියලා කියන ඒ අකුර ඒ ශබ්දයේ පිට වෙන්නේ ඕස්ට්‍රේජ් අකුරක් හැටියට. ඒ කියන්නේ තොල්පටේ. ප කියලා කියන එක හටගන්නේ තොල්පට. එතකොට තොල්පට තුල තමයි මේ කාය විඤ්ඤාති රූප ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ. දැන් අකුරු හටගන්න ස්ථාන තියෙනවනේ. ඒ ස්ථාන වලට අදාළව තමයි පණිවිඩේ දෙන්නේ. එතකොට ප කියන ශබ්දේ නම් අර කාය විඤ්ඤාති රූපේ මගින් අපේ තොල්පටට දෙනවා මේ පණිවිඩේ. දුන්නාට පස්සේ කාය විඤ්ඤාති රූපේ නිසා හටගන්න මේ කාය විඤ්ඤාති රූපේ ක්‍රියාකාරීත්වය තුල පඨවි ධාතු හට ගැනීමක් සිද්ධ වෙනවා වඩ වඩාත්. පඨවි ධාතු වල ක්‍රියාකාරී තත්වයට පත්වීම සිද්ධ වෙනවා. ඒකම් පින්වත්නි කර්මය නිසාත් පඨවි ධාතු සකස් වීමක් සිද්ධ වෙනවා. මේ අර කාය විඤ්ඤාති රූපේ නිසා හටගන්නා වූ ඒ කියන්නේ මානසික ක්‍රියාකාරීත්වයේ තුල හටගත්තා වූ පඨවි ධාතු සහ කර්මය නිසා හටගත්තා වූ පඨවි ධාතු අතර ඝට්ටනයක් සිද්ධ වෙනවා. ගැටීමක් සිද්ධ වෙනවා. මේ ගැටීම තුල පින්වත්නි මොකද වෙන්නේ? ප කියන ශබ්දය ඒ ගැටෙනකොට එන ශබ්දය තුල ප කියන හඬ අපිට බාහිරට නිකුත් වෙනවා. එතකොට ශබ්දයක් කියලා කියන එකක් නිකුත් වීම සිද්ධ වෙන්නේ ඒ තුල. එතකොට බලන්න අපි මේ එක වචනයක් කතා කරනකොට කොච්චර චිත්ත ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙලාද? කොච්චර ධාතු වල හට ගැනීමක් ඝට්ටනයක් සිද්ධ වෙලාද කියලා අපිට හිතන්න පුළුවන්කම තියෙනවා. පින්වත්නි දැන් අපි සාමාන්‍ය කෙනෙක් ගත්තාම සාමාන්‍ය කෙනෙකුට මේ වචනයක් පිටකරන්න ගොඩක් කාලයක් ගත වෙනවා. මොකද අපේ මේ ධාතුන් වල ක්‍රියාකාරීත්වය වේගවත් තත්වයක පවතින්නේ නැහැ. දැන් සමහර වෙලාවට දැන් උදාහරණයක් හැටියට කිව්වොත් දැන් අපි විඥාණය කියන වචනේ කිව්වොත් එහෙම පින්වත්නි මේ විඥාණය කියන වචනේ කියන්න ගතවන කාලය තුලදී ආනන්ද හාමුදුරුවන්ට පුළුවන්කම තියෙනවලු මේ උන්වහන්සේ සෝවන් වෙලානේ හිටියේ උන්වහන්සේට පුළුවන්කම තියෙනවා විඥාණය කියන වචනය 8 වතාවක් කියන්න. අපි එක සැරයක් විඥාණය කියනකොට ආනන්ද හාමුදුරුවෝ විඥාණය කියන වචනේ 8 වතාවක් කියන. බුදුහාමුදුරුවන්ට පුළුවන්කම තියෙනවා 28 වතාවක් කියන්න ඒ කාල සීමාව තුලදී. ඒ මොකද වේගවත් චිත්ත ක්‍රියාකාරීත්වයක් වේගවත් රූප ක්‍රියාකාරීත්වයක් තුල ඒ විදියට ඒ ශබ්දය පිට කිරීම සිද්ධ කරන්න පුළුවන්කම තියෙන. එතකොට අපි අර කෙලෙස් වලින් බරිත වෙලා නිසා අපිට ශබ්ද පිට කිරීම පවා අපිට වේගවත් තත්වයකට පත් කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එතකොට අපි සියුම් ලෙස මේක අර මනසින් අපි භාවනානුයෝගීව දකිනකොට අපිට මේවා සියල්ලක්ම ගන්න පුළුවන්කමක් නැහැ සත්වයේ පුද්ගලයෙක් කියලා. මේ සියල්ලක්ම මේ ක්‍රියාමාත්‍ර විතරයි කියලා කියන එක අපිට පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ දැන් අපි තවත් උදාහරණයක් කිව්වොත් එහෙම මේ தત્ත්වය පිළිබඳව දැන් අපි අත ඔසවනවා කියලා කියනවා. සැබෑ ලෙස එසවීම කියලා දෙයක් මෙතන නැහැ. මෙතන වෙන්නේ මොකද්ද? අපි ඉස්සලා හිතන්න ඕනනේ. චිත්ත ක්‍රියාකාරීත්වයක් තියෙන්නට ඕන. එතකොට සිතෙන් අපි හිතනවා. හිතනකොට පඨවි ආපෝ තේජෝ වායෝ වලින් සකස් වෙච්ච අතක් තියෙන්න ඕන. අතක් නැත්තම් හිතුවට වැඩක් වෙන්නේ නැහැ. එතකොට චිත්ත ක්‍රියාකාරීත්වයේ තියෙන්න ඕන. චිත්ත ක්‍රියාකාරීත්වයේ හේතු කරගෙන මේ පඨවි ආපෝ තේජෝ වායෝ වලින් සකස් වෙච්ච මේ අත කියලා කියන එකේ තේජෝ වායෝ වල ක්‍රියාකාරීත්වයේ තුල එසවීම කියලා කියන එක සිද්ධ වෙනවා. එතකොට මේ පණිවිඩේ කාය විඤ්ඤාති රූපය හරහා දෙන්නේ. එතකොට ඒ පණිවිඩය දුන්නාට පස්සේ තේජෝ වායෝ හරහා අපිට මේ එසවීම කියලා කියන එක ක්‍රියාත්මක තත්වයට පත් කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට බලන්න චිත්ත ක්‍රියාකාරීත්වයයි කාය විඤ්ඤාති රූපවල ක්‍රියාකාරීත්වයයි සතර මහා ධාතුන් වල ක්‍රියාකාරීත්වයයි මේවා බොහෝමයක එකතුවක් තමයි මේ එසවීම කියලා අපි කතා කරන්නේ. නමුත් සැබෑ ලෙස එකක් කියලා එසවීමක් ගැන කතා කරන්න පුළුවන් කමක් නැහැ. මේ සමූහයක එකතුවක් තමයි අපි මේ එකක් කියලා හිතාගෙන ඉන්නේ. ඉතින් මේවා සාමාන්‍යයෙන් සමහර කෙනෙකුට පින්වත්නි ටිකක් නොතේරෙන්න පුළුවන්කම තියෙනවා. නමුත් අපි මේ අභිධර්ම කොටස් පිළිබඳව වඩාත් පුළුල් ලෙස අධ්‍යයනය කළ යුතු වෙනවා. මොකද බුදුහාමුදුරුවන්ගේ දේශ දැන් වෛද්‍යවරයෙක් ගත්තනම් පින්වත්නි වෛද්‍යවරයාගේ වෛද්‍ය ශාස්ත්‍රය වගේ තමයි ඒ වෛද්‍ය වෘත්තිය සම්බන්ධව තියෙන දැනුම වගේ තමයි මේ අභිධර්මය කියලා කියන්නේ. සූත්‍ර පිටකය කියලා කියන්නේ දැන් වෛද්‍යවරයා අපිට තුණ්ඩු නිකුත් කරනවානේ එක එක බේත් ගන්න. එතකොට තුණ්ඩු ටික නිකුත් කරාට පස්සේ ෆාමසිස්ට් පුළුවන් ඕනනම් ඒ තුණ්ඩු දිහා බලලත් බේත්
දෙන්න. එතකොට ඒ වෛද්‍යවරයාගේ වෛද්‍ය ශාස්ත්‍රයේ තුලින් දෙන තුන්ඩු ටිකක් වගේ තමයි සූත්‍ර පිටකය කියලා කියන්නේ. ඒ නිසා සූත්‍ර පිටකයේ විතරක් අපිට හැදෑරීම තුල මේ தත්වයන් හරියාකාරව අවබෝධ කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අභිධර්මය කියලා කියන එක අනිවාර්යෙන් අවශ්‍ය වෙන දෙයක්. ඒ දෙකේම සම්බන්ධතාවද සූත්‍ර පිටකයේ කියලා ගිහුවාම පින්වත්නි බුදුහාමුදුරුවෝ එක එක විවිධ පුද්ගලයෝ ආපුවාම යාලට විවිධාකාරයෙන් දේශනා කරපු ධම් කරුණු තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා ගොඩාක් නුවණ මුහුකුරාගිය කෙනෙකුට කියපු බණක් මෝඩ කෙනෙකුට නොතේරෙන කෙනෙකුට කියලා හරියන්නේ නැහැනේ. ඒ නිසා ඒ අයට ගැළපෙන විදිහට තමයි උන්වහන්සේ ඒ දේශනාවන් සිද්ධ කරේ සූත්‍ර දේශනාවල. නමුත් බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තුල නියම හරය අපේ මේ අභිධර්මයේ තුල පැහැදිලි කරලා තියෙනවා. යම් කිසි කෙනෙක් අභිධර්මයේ කියලා කියන කාරණාවන් හරියාකාරව දැක්කනම් ටිකක් අමාරුයි තමයි. නමුත් ඒ தත්වයන් දැක්කනම් මේ බුදුදහමේ කිසිම ගැටලුවක් ප්‍රශ්නයක් ඇති කරගන්නට අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. හොඳට ඒ தත්වයන් තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. නමුත් ඉතින් පින්වත්නි අමාරුයි කියලා අපේ සමාජය තුල බොහෝ පිරිස් අභිධර්මයේ කියන එක ප්‍රතික්ෂේප කරනවා. සමහරට බුද්ධ භාෂිතයක් නොවේ කියලා ප්‍රතික්ෂේප කරනවා. එහෙම එකපාරට බුද්ධ භාෂිතයක් නොවේ කියලා කියන්න පුළුවන්කමක් නැහැ. මොකද බුදුහාමුදුරුවන්ගේ දේශනාවේ අන්තර්ගත කාරණාවම තමයි පසු කාලීනව ඉතින් ආමුදුරුවන් වහන්සේලා විසින් තුන්වෙනි ධර්ම සංගායනාවේදී එහෙම ඒවා සකස් කිරීම සිද්ධ කළේ. බුදුහාම අපි දන්නවනේ 84000 ධර්මස්කන්ධයෙන් 42000ක්ම අභිධර්මයේ. ඉතින් එතකොට අභිධර්මයේ ප්‍රතික්ෂේප කරලා අපිට 84000 ධර්මස්කන්ධයක් ගැන හිතන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එතකොට පින්වත්නි මේ රූප කොටස් වල ක්‍රියාකාරීත්වයේ මූලික රූප කොටස් තමයි අපි මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය කියලා කිව්වේ. ඒ වගේම තමයි මේ සතර මහා ධාතුන් ඇසුරු කරගෙනම පවතිනවා පින්වත්නි මොනවද? උපාදාය රූප කියලා තවත් රූප කොටසක්. ඒ කියන්නේ උදාහරණයක් හැරෙට දැන් පුළුන් කෑල්ල ගත්තොත් එහෙම පින්වත්නි මේ පුළුන් කෑල්ලට තෙල් ටිකක් දැම්මොත් එහෙම මොකද වෙන්නේ? පුළුන් පුරාම ඒ තෙල කියලා කියන එක ක්‍රියාත්මක වෙනතර පුළුන් ඇසුරු කරගෙන තමයි තෙල කියලා කියන එක ක්‍රියාත්මක වෙන්නේ. ආන් ඒ වගේ තමයි මේ සතර මහා ධාතුන් ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ මහා භූත රූප ඇසුරු කරගෙන තමයි අපේ ශරීරය කියලා ඒ උපාදාය රූප කියලා කියනවා ක්‍රියාත්මක වෙන්නේ. එතකොට උපාදාය රූපයන්ගේ තත්වයක් අපි දැනගත යුතු වෙනවා. නිවැරදි විදියට මේ ශාරීරික යථා තත්වය මොකද්ද කියලා කියන එක හරියාකාරව දකින්න. දැන් උදාහරණයක් ඇරෙට කිව්වොත් එහෙම අපේ දන්නවා දැන් සමාජය තුල ඉන්නවා ස්ත්‍රී පුරුෂ කියලා ભેදයක්. ඒ ස්ත්‍රී පුරුෂ ભેදය ඇති වෙලා තියෙන අපේ ශරීරය තුල ක්‍රියාත්මක වෙන ඉත්තිභාව පුරුෂ භාව කියන රූප කලාප හේතු කරගෙන. එතකොට මහා භූත රූප ඇසුරු කරගෙන ඉත්තිභාව පුරුෂ භාව කියන රූප පවතිනකොට එතකොට ඉත්තිභාව රූපේ තියෙනවා නම් යා ස්ත්‍රියක්, පුරුෂ භාව රූපේ තියෙනවා නම් පුරුෂයෙක්. හැබැයි චිත්ත ක්‍රියාකාරීත්වයේ තුල තමයි මේ භාව රූපයන්ගේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ. එතකොට යම්කිසි කෙනෙකුට දැන් ස්ත්‍රියක් නම් බුදුහාමුදුරුවෝ කියනවා ස්ත්‍රියක් වෙලාමයි උත්පත්ති ළඟා කරගන්න. මොකද එයා නිරන්තරයෙන් ස්ත්‍රී සිතිවිලි තමයි ක්‍රියාත්මක කරන්න උත්සාහවන්ත වෙන්නේ. පුරුෂයෙක් නම් පුරුෂ සිතිවිලි ක්‍රියාත්මක කරන්න උත්සාහවන්ත වෙනවා. ඒ තුල පුරුෂයෙක් වෙලාම උත්පත්ති ළඟා කරගන්නවා. ඉතින් යම්කිසි කෙනෙක් ස්ත්‍රී සිතිවිලි පුරුෂ සිතිවිලි බවට පත් කරගන්න පුළුවන්කම තියෙනවා නම් ඒ විදිහට හිතනවා නම් කවදා හරි යාට පුරුෂයෙක් වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් හැමදාම යා ස්ත්‍රියක් නම් ස්ත්‍රියක්, පුරුෂයෙක් නම් පුරුෂයෙක් තත්වයට පත් වෙනවා කියන එකයි අභිධර්මයේ තුලදී පැහැදිලි කරන්නේ. ඉතින් ඒ නිසා තව ගොඩාක් අපිට මේ කරුණු පිළිබඳව දැනගන්නට අවශ්‍ය වෙනවා. කොහොම වුණත් අපි මේ වෙලාවේදී මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය කෙටියෙන් අපි පැහැදිලි කරන්න උත්සාහවන්ත වුණා. ඉතින් ඒ නිසා ඒ தત્ත්වය හොඳට තේරුම් අරගන්නට කවුරුත් උත්සාහවන්ත වෙන්නට ඕන කියන කාරණාව මතක් කරමින් මේ දේශනාව මෙතකින් නිමාවටපත් කරනවා. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්ස. අද ධර්මදේශනාවේ දායකත්ව පිළිබඳව සිහිපත් කරන්නට. රෙජීනා ඇග්නස් ලෝලුවාගොඩ තම මෑණියන්ගේ 4 වන ගුණ සැමරීමේ පින්කම වෙනුවෙන් පින් අනුමෝදන් කිරීම සඳහාත් පියාණන් වන මාටින් ලෝලුවාගොඩ මහත්මයාටත් මරදගහමුල්ල හපුවලානේ විසූ M.A. මියුලන් මහත්මයාටත් දාගොන්නේ විසූ නුවන් සංජේ මහත්මයාට මෙන්ම ගල්කඩුව මහනුවර අරුප්පල පාරේ විසූ කරුණාරත්න ලෝලුවාගොඩ යන අයට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තුවෙන් ධර්මදේශනාවේ දායකත්වය දරන්නේ බඩල්ගම පරාක්‍රම මාවත පදිංචි රාජසිංහ ලෝලුවාගොඩ මහත්මයා. අදට 3 මාසකට පෙර පරලෝ සැපත් සෝමපාල කළුනායක පියාණන්ටත් 6 වසරකට පෙර පරලෝ සැපත් කමලා කළුනායක මෑණියන්ටත් 2 වසරකට පෙර පරලෝ සැපත් හිටපු ගම්පති
අලෙවි කිරීමේ දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික කළමනාකරු AHM තෙන්නකෝන් පියාණන්ටත් වසර 12කට පෙර පරලෝ සැපත් පාඨශාලාචාර්යනී S තෙන්නකෝන් මෑණියන්ටත් පින් අනුමෝදන් කිරීම සඳහා දායකත්වයේ දරන්නේ නිට්ටඹුව කිත්තම්මහර මීවල පදිංචි උපාලි කළුනායක පුතුණුවන් සුමේදා තෙන්නකෝන් ලීලිය සහ අචින්ත කළුනායක මුණුබුරා විසින්. ගරුතර මහා සංඝරත්නයට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවායි පැතීම උදෙසාත් 2022 ජූනි 30 හෙවත් අද දිනට අවුරුදු 8ක් සම්පූර්ණ වන බිනුවර කෙමින්දු දසනායක ආදරණීය පුතුණුවන්ට තුරුවන්ගේ උතුම් ආශිර්වාදය ලැබේවායි පැතීමටත් සුජීවත්ව සිටින දෙපාර්ශ්වයේ ආදරණීය දෙමව්පියන්ට සහෝදර සහෝදරයන්ට විනුලි දසනායක පුලිත් පත්මිර ඇතුළු පවුලේ සිළු දරුවන්ට තුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමට පරලෝසපත් ටීජී දසනායක පියාණන්ට පවුලේ මියගිය මුත්තණු මිත්තණියන්ට පින් අනුමෝදන් කිරීමට ලක්වැසිලු වැසිසිලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනාවෙන් දායකත්වයේ දරන්නේ කැස්බෑව විලියම් ජයසූරිය මාවතේ පදිංචි TGDR දසනායක මහත්මයා සමග KGP තාරිකා දුල්මිනී මහත්මිය. මෝරා ගම්වන අරණායක පදිංචිව සිට වසර එකහමාරකට පෙර පරලෝ සැපත් විමලසිරි නංගීටත් අවුරුදු 13කට පෙර පරලෝ සැපත් එම් පොඩිසිඤ්ඤෝ පියාණන්ටත් අවුරුදු 19කට පෙර පරලෝ සැපත් වූ HWP වැලිදෙනිය මෑණියන්ටත් වසර 17කට පෙර මිය ගිය නාරංගම්මන අයියාටත් නිවන් සුව පැතීමට කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිලධාරිය වශයෙන් සේවය කොට විශ්‍රාමලත් MU ලීලා සෝමලතා බිරිඳගේ 2022 ජූනි 17 වන දිනට යෙදුණු ජන්මදින නිමිත්තෙන් ඇයට ආශිර්වාද කිරීමටත් 2022 ජූනි 12 වන දිනට ජන්මදිනයේ යෙදුණ උදාරි ප්‍රියදර්ශිනී වැලිදිනී දිනීට 2022 ජූලි 5 වන දිනට ජන්මදිනයේ යෙදෙන අචලා වැලිදිනිය යන දීනියන් දෙදෙනාට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම උදෙසාත් සියලුම දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම සඳහාත් දායකත්වයේ දරන්නේ මාවනැල්ල ගොඩගම වැලිගල්ල පාරේ පදිංචි BD ජයසිංහ මහත්මයා. දැන් පුණ්‍ය අනුමෝදනාව සඳහා ගෞරවනීය දේශිකයන්න් වහන්සේට ආරාධනය. ඒ නම් සඳහන් කරපු ඒ සියලු දෙනාගේමත් මේ ධර්මයේ ශ්‍රවණය කරන සියලු දෙනාමත් නමින් මිය පරලෝකීය ඥාති මිත්‍රාදීන් පින් බලාපොරොත්තුව අභාවගත ස්ථානවල සිටිනවා නම් ඒ අභාවගත ස්ථාන වලින් අත මිදලා සුවපත් භාවයට පත්වෙත්වා. ඒ උදවිය බලාපොරොත්තු වන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම සාක්ෂාත් කරගනිත්වා. ඒ වගේම අප විසින් රැස් කරගත්තා වූ පුණ්‍ය සම්භාර ධර්මයන් අප නමින් මිය පරලෝකීය ඥාති මිත්‍රාදීන්ටත් අනුමෝදන් වනු ලැබෙත්වා. ඒ වගේම අපගේ ගුරු දේවයන් වහන්සේලාටත් මේ පින් අයිති වේවා. උන්වහන්සේලා කරගෙන යන්නා වූ ශාසනික සත්කටයුතු හරියාකාරව කරගෙන යාමට වාසනාව ශක්තිය ධෛර්යය උදා වේවා. උන්වහන්සේලාටත් අපගේ දෙමව්පියන්ටත් මේ සත්ක්‍රියාව කිරීමට වචනයකින් ක්‍රියාවකින් සිතවිල්ලකින් උපකාරයක් කළා වූ මේ සෑම දිනාටමත් ඔබ අප හැම දිනාටමත් මේ පින් හේතු කොටගෙන කේමාති සුන්දරාමා මහ නිවන් සම්පත්තියම සාක්ෂාත් වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිලන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිලන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. දේවෝ වස්සතු කාලේන සස්ස සංපත්ති හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. අද ධර්මානුශාසන පවත්වනු ලැබුවේ වරකාපොළ යට්ටෝගොඩ අරියකන්ට වන අරණ බෞද්ධ මධ්‍යස්ථානාධිපති වරකාපොළ විද්‍යා ප්‍රකාශ පිරිවෙනේ නියෝජ්‍ය පරිවෙනාධිපති රාජකීය පණ්ඩිත බෝපිටියේ සිරි සුමේද ස්වාමින්ද්‍රයන් වහන්සේයි.